පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අහං සුගතතේ මාතා ත්වංච වීර පිතා මම සද්ධම්ම සුඛ දෝනාත තයා ජාතම් මි ගෝතමෝති. අතුරුගිරිය දම්දී අසපුවේ ගරු අනුශාසක අපේ ගරු කටයුතු කල්යාණ මිත්‍ර ශාස්ත්‍රපති පණ්ඩිත අපේ මස්සන්නේ විජිත පණ්ඩිතාම්දුරවන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලුම ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දම්දී අසපුවට ධර්ම දේශනාවකට වැඩම කළ පළවෙනි වතාව බොහෝම සතුටින් ආවේ, බොහෝම කැමැත්තෙන් ආවේ, වැඩම කරන්නට යෙදුනේ මේ පිළිවෙල ශාසනික වතපිළිවෙත මනාව සම්පූර්ණ කරන අපේ විජිත හාමුදුරුවන් වහන්සේගේ මේ ශාසනික වැඩපිළිවෙලට අනුශාසනා නැත්නම් ආශිර්වාද කිරීමක් හැටියට. ඉතින් බොහෝම ලස්සනයි මේ පින්කම. මේ දවස් කීපේ පුරාවටම පින්නතුණි වැස්ස ඇදහැළුණත් ස්වභාව ධර්මයේ ආශිර්වාදය අද අපිට ලැබිලා තියෙනවා. අපේ විජිත හාමුදුරුවෝත් මේ පිළිබඳව මතක් කළා. ඒ ස්වභාව ධර්මයේ ආශිර්වාදය ඇතිවයි අද මේ පින්කම බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සිව්වෙනි දවසටත් පින්නතුන් සම්පූර්ණ කරන්නේ. අවුරුදු 8කට මේ තරම් ලොකු දියුණුවක් ඇති වුණා කියලා කියන්නේ එක අතකට විජිත හාමුදුරුවන්ගේ පින, අනිත් අතට ඔයයන්ට ලැබුණු ලොකු ලාභයක්. ලොකු ලාභයක් කියලා කිව්වේ පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයක පිහිට ලබන්න පුළුවන් විදියට සෑම දිනාගේම සිත් තුළ බුද්ධාලම්මන ප්‍රීතිය ජනිත වෙන විදියට විජිත හාමුදුරුවෝ මේ සෑම කටයුත්තක් බොහොම වෙහෙස වෙලා මහන්සි වෙලා සූදානම් කළා තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි අපිටත් භික්ෂුන් වහන්සේලා හැටියට ඇත්තටම සතුටක් දැනෙනවා. තරුණ භික්ෂුන් වහන්සේ නමක් මේ තරම් දියුණුවට විහාරස්ථානයක් ගෙනාව කියලා කියන්නේ ලොකු කැපකිරීමක් පින්නතුනි මේ වෙනකොට කළා තියෙන්න ඕනේ. ඒ නිසා අපි පළමු කොටම ආශිර්වාද කරනවා අපේ මස්සන්නේ විජිත පණ්ඩිතාම්දුරවන් වහන්සේටත් අනිත් සියලුම ස්වාමීන් වහන්සේලාට. අපේ ධම්දී අසපුවේ ඉදිරි කටයුතුත් ශාසනික කටයුතුත් මනාව සම්පූර්ණ කරන්න උන්වහන්සේටත් අනිත් සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය දිගාසරි සම්පත්තියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වත්නි, අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන කිරිදුන්නු ආදරණීය පුංචි අම්මා
ප්‍රජාපති නම් වූ මහරහත් භික්ෂුණියගේ චරිතාපදානය. බුදු කෙනෙකුට කිරි දුන්නු අම්මා මේ ලෝකේ කොච්චර වාසනාවන්තයිද? මේ ලස්සන චරිතාපදානයේ පින්නතුනි ආරම්භ වෙන්නේ මෙහෙමයි. ඉන්දියාවේ ශාක්‍ය වංශයේ අංජන රජුරවන්ටත් සුලක්කනා කියන දේවියටත් දාව මේ ලෝකේ ලස්සන දියණිවරු දෙන්නෙක් ඉපදුනා. නමින් මහාමායා දේවියත් ප්‍රජාපති ගෞතමියත් අක්කයි නංගී. මේ දියණිවරු දෙන්න ඉපදිලා කාලයක් යනකොට අංජන රජුරවෝ නිමිති කියන්න දන්න අනාගතයේ පිළිබඳව කියන්න දන්න බ්‍රාහ්මණවරු කීප දෙනෙක් මාලිගාවට ගෙනාවා. ගෙනල්ලා ඇහුවා මේ දියණිවරු දෙන්නගේ අනාගතයේ පිළිබඳව යමක් කියන්න පුළුවන්ද කියලා. මේ ආපු හැමදෙනාම කිව්ව එකම දෙයයි. රජතුමනි මේ දියණිවරු දෙන්නම අනාගතයේ උපදින්න ඉන්න එකම දරුවෙකුට අම්මා කෙනෙක් වෙනවා කිව්වා. උපදින්න ඉන්න එකම දරුවෙකුට දියණිවරු දෙන්නම අම්මා කෙනෙක් වෙනවා කිව්වා. මේක ආරංචින සුද්ධෝදන මහරජුරෝ අංජන රජුරෝ මුණ ගැහිලා කියනවා කවදා හරි දවසක මේ දියණිවරු දෙන්න විවාහ කළ දෙනම නම් ශාක්‍ය වංශයෙන් පිට දෙන්න එපා. ශාක්‍ය වංශේ මිනිස්සෙකුට විවාහ කළ දෙන්න කිව්වා. ඇයි කියලා ඇහුවා. පවුල් දෙකකට විවාහ කළ දුන්නොත් උපදින්නේ එකම දරුවට වෙනස්කම් කරනවා. ඒ නිසා අංජන රජුරෝ කැමති වුණා සුද්ධෝදන මහ රජුරවන්ට මහාමායා දේවියත් ප්‍රජාපති ගෞතමියත් සරණ පාවා දෙන්න. ඒ සරණ පාවා දීමින් පස්සේ පින්නතුන්ට මතකයි ලස්සන සිහිනයකුත් එක්ක මහාමායා දේවිය සිද්ධාර්ථ කුමාරයා මේ ලෝකෙට බිහි කළා. දවස් 7ක් යනකොට පින්නතුණි අම්ම නැති වුණා. ලෝක ධර්මතාවයේ තමයි බෝසත් කෙනෙක් ඉපදුණු ගර්භාෂයක තව දරුවෙකුට උපදින්න කවදාවත් වාසනාව නැහැ. ඒ බෝසත් කුමරා ඉපදුනාට පස්සේ දවස් 7ක් යනකොට අම්ම නැති වෙනවා. අපේ බුදුහාමුදුරන්ගේ විතරක් නෙවෙයි. මතු පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරුව මේ ලෝකෙට බිහි කරන අම්මත් දවස් 7ක් යනකොට පින්නතුණි කරුණිය කරනවා. අපි අම්මයේ කුසේ ඉන්නකොට අම්මගේ කුණු මල මූත්‍ර ලේ සැරව මේ ඔක්කොම අපේ ඇඟේ ගෑවෙනවා. ඒවත් එක්කයි අපි මේ ලෝකෙට බිහි වෙන්නේ. ඒ නිසා අපි උපන් හැටිය හොදනවා. උපන් හැටිය දරුවෙක් හොදනවා කියන්නේ අලුත් තුවාලයකට ලුණු දමලා කොස්සකින් අතුල්නවා වගේ. ඒ තරම් වේදනාවක් තියෙනවා. මමත් ඔය ඇත්තොත් අපි කවුරුත් ඒ වේදනාව වින්දා. නමුත් අපිට මතක නැහැ. ඔක තමයි કોઈ ජාතිපි දුක්ඛ කියලා. නිකන් හිතන්නකෝ උපන් හැටියේ දරුවෙක් හොදනවා කියන්නේ අලුත් තුවාලයක ලුණු දමල කොස්සකින් අතොල්ල වගේ වේදනාවක්. නමුත් බෝසත් කුමරා කවදාවත් උපන් හැටියේ හොදන්නේ නැහැ. සීතල ජල ධාරාවකුත් රස්න ජල ධාරාවකුත් අහසින් වැටි මේ මහ පොළවත් පාරිශුද්ධත්වයට පත් කරලා දෙවියන් විසින් තමයි පළමු කොට බෝසත් කුමර පිළිගන්නේ. පිළි අරගෙන මහාමායා දේවියට කියනව දේවිනි සතුටු වෙන්න නුඹට මහේසාක්‍ය පුතෙක් ඉපදුනා. පළමු කොට දෙවියන් පිළි අරගෙන දෙවන කොට තමයි මිනිස්සුන්ට ඒ දරුව දෙන්නේ. ඒ දුන්නහම බෝසතාණන් වහන්සේ උපන් හැටිය කතා කරනවා. උපන් හැටිය කතා කළ දෙන්නයි හිටියේ. ඒ තමයි සිද්ධාර්ථ කුමාරයාත් සීවලී කුමාරයාත්. සීවලී කුමාරයාත් උපන් හැටිය කතා කළා. කාත් එක්කද සරියුත් මහ රහතන් වහන්සේත් එක්ක. සීවලී කුමාරයා උපන් වෙලාවේ බුදුහාමුදුරුවෝ දවස් 7ක් දානෙට වැඩිය ගෙදර. සරියුත් හාමුදුරුවොත් වැඩියා. එදා තමයි සරියුත් හාමුදුරුවෝ අහන්නේ කොහොමද සීවලී මව්කුස් සැපයිද කියලා ඇහුවා. මොන සැපද්ද කුණුලේ හැලියක පැසුන වගේ පැසුනයි කිව්වා. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක්. මේ ඉගෙන ගන්න කිව්වේ සීවලී කුමාරයා උපන් හැටිය කතා කළා. සීවලී කුමාරයා මහාන කලේ සරියුත් හාමුදුරුවෝ පළවෙනි කෙස්ටික් කපනකොට සීවලී කුමාරයා සෝවාන් වුණා. දෙවෙනි කෙස්ටික් කපනකොට සීවලී කුමාරයා සකු르දාගාමී, තුන්වෙනි කෙස්ටික් කපනකොට අනාගාමී,
සියලුම කෙස් කපල අවසන් වෙනකොට සීවලී කුමාරයා රහත් වුණා. සීවලී හාමුදුරු රහත් උනේ මහණුනාට පස්සේ නෙවෙයි. මහාන වෙන්නත් කලින් සියලුම කෙස් කපල අවසන් වෙනකොට සීවලී කුමාරයා රහත් වුණා. ගිහිගේ තුල යමෙක් රහත් වුණොත් ජීවත් වෙන දවස් 7යි. ඊට වඩා ජීවත් වෙන්න බෑ. 7 වෙනි දවස වෙනකොට ඒ ගිහියා රහත් වුණු ගිහියා පරිනිර්වාණයටපත් වෙනවා. නමුත් එච්චර හරියක් වෙනකන් ඉන්න ඕනේ නෑ. කෙස් කපල අවසන් වුණා රහත් වුණා. ඒ වෙලෙන් පින්නතුනි මහාන කළා. සීවලී මහරහතන් වහන්සේ. ඉතින් සිද්ධාර්ථ කුමාරයා මේ ලෝකෙට බිහි කරලා දවස් 7ක් යනකොට අම්ම නැති වුණා. දැන් සිද්ධාර්ථ කුමාරයාට කිරි දෙන්න අම්ම කෙනෙක් නැහැ. පින්නතුන්ට මතකද ඒ වෙනකොට ප්‍රජාපති ගෞතමිය මේ ලෝකෙට දරුවෙක් බිහි කරන්න බලාපොරොත්තු වෙමින් හිටියා. කවුද? නන්ද කුමාරයා. නන්ද කුමාරයා බිහි කළා විතරයි ප්‍රජාපති ගෞතමී දෙතනට කිරි එරුණා. ඇය තමන්ගේ කුසින් මේ ලෝකෙට බිහි වෙච්ච නන්ද කුමාරයා කිරිමවරුන්ට දීලා අක්කයි කුසින් මේ ලෝකෙට බිහි වුණු සිද්ධාර්ථ මේ ගෞතමයන් වහන්සේට කිරි දුන්නා. ඒ කිරි දෙනකොට ප්‍රජාපති ගෞතමිය කියන පුතේ අම්මා නැති කිසි මඩුවක් මං ඔබට කවදාවත් දෙන්නවත් ඉඩ තියන්නේ නැහැ. බුදු වෙනකන් බොන්න මේ දෙතනේ ඕන තරම් කිරි තියෙනවා. ඒ නිසා පුතේ මේ කිරි බීලා හරි කමක් නැහැ ඉක්මනට බුදු වෙන්න කිව්වා. සිද්ධාර්ථ කුමාරයා ප්‍රජාපති ගෞතමියගෙන් කිරි බීලා අවුරුදු 16 දී මතු සසරේ කිසි දිනයක හමු නොවේවා කියන පැතුමත් එක්ක යශෝදරාවත් එක්ක විවාහ වුණා. අවුරුදු 13ක් සිද්ධාර්ථ කුමාරයා යශෝදරාවත් එක්ක ලස්සන ජීවිතයක් ගත කළා. අවුරුදු 29 දී සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැරලා ගියා. අවුරුදු 35 දී සිද්ධාර්ථ ගෞතම නමින් මෙන්න මේ විදියට සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දැන් ප්‍රජාපති ගෞතමීට ඉන්නේ බුදු වෙච්ච පුතෙක්. කිරි දුන්න එක සාර්ථකයි. ඇයි බුදු වෙන්න කියලායි කිරි දුන්නේ? ඒ වගේම බුදු වුණා. පින්නතුන්ට මතකද අපේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ඉස්සෙල්ලාම වැඩම කළේ ගෙදරට. කවුරු බලන්නද? තාත්තා බලන්න. සුද්ධෝදන මහරජුරෝ. ඒ වැඩම කරපු වෙලාවේ බුදුහාමුදුරුවෝ තාත්තට බණ කියලා තාත්තා සෝවන් ඵලෙ පිහිටෙව්වා. ආපහු දවසක පින්නතුන්ට මතකද බුදුහාමුදුරුවෝ ගෙදරට වැඩම කළා. ඒ තමයි නන්ද කුමාරයාගේ මංගලෝත්සවයේ දවසේ එක්කරගෙන ගිහිල්ලා මහාන කළා. ආයි දවසක පින්නතුන්ට මතකද බුදුහාමුදුරුවෝ ගෙදරට වැඩම කළා. එදා තමයි යශෝදරාව රාහුල කුමාරයාට බුදුහාමුදුරුවෝ පෙන්න කිව්වේ පුතේ අර යන්නේ තාත්තා. තාත්තා ළඟ පුතේ ගොඩාක් වස්තුව තියෙනවා ඉල්ල ගන්න කිව්වා. රාහුල කුමාරයාත් එක්කගෙන ගිහිල්ලා මහාන කළා. එදා පින්නතුන්ට මතකද චතුරංගනී සේනාවක් නැතුව සුද්ධෝදන මහරජුරෝ පාරට බහැපු පළවෙනි වතාව. ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ සිරිපතුල් දෙක අල්ල වැඳලා කියනවා පුත්ත පේමං භන්තේ චවින් චත්වා මන්සං චින්දති මන්සං චත්වා නහරුං චින්දති නහරුං චත්වා අට්ටිං චින්දති අට්ටිං චත්වා අට්ටිමින්ජං ආහට්ටිත්තති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දරුසනිහස කියලා කියන්නේ චවින් චත්වා මන්සං චින්දති සම්බසින්දගෙන ගිහිල්ලා මස් ඉඳගෙන යන එකට. ස්වාමීනි භාගතුන් වහන්සේ දරුසනිහස කියලා කියන්නේ චවින් චත්වා මන්සං චින්දති සම්මසින්දගෙන ගිහිල්ලා මස් ඉඳගෙන යන එකට. මන්සං චත්වා නහරුං චින්දති මස් ඉඳගෙන ගිහිල්ලා නහර සිඳගෙන යන එකට.
නහරුං චෙත්වා අට්ඨින් කින්දති. නහර සිඳගෙන ගිහිල්ලා ඇට සිඳගෙන යන්නේ එකට. අට්ඨින් චෙත්වා අට්ඨි මින්ජං ආහත්තිත්‍ති. ඇට සිඳගෙන ගිහිල්ලා ඇට මිදුළු වස්සේ කාවැදිල තිනක් තමයි බුදුහාන්නේ දරුසනිහස කියන්නේ. ඒ නිසා මින් පස්සේ අම්මා තාත්තගේ අවසරයකින් තොරව මේ ශාසනයේ දරුව මහාන කරන්න එපා කිව්වා. අදත් ඒ බුද්ධ ප්‍රඥප්තිය ක්‍රියාත්මකයි. කිසිම ස්වාමීන් වහන්සේ නමකට අයිතියක් නැහැ. අම්මා තාත්තගේ අවසරයකින් තොරව මේ ශාසනයේ දරුව මහාන කරන්න. ළමා නිවාසකින් හරි ළමයෙක් ගත්තොත් නීත්‍යානුකූල අවසරයක් ඇතුවයි පින්නතුණි අරගෙන මහාන කරන්න ඕනේ. සෝවාන් වෙලා හිටපු සුද්ධෝදන මහරජුරවන්ට පින්නතුණි බුදුරජාන් වහන්සේ රහත් වෙනකන් බණ කිව්වා. සුද්ධෝදන මහරජුරෝ ගිහිගේ තුලම රහත් වුණා. ජීවත් වුණේ දවස් 7යි. අපි මුලින් කිව්වාගේ පින්නතුණි ගිහිගේ තුල යමෙක් රහත් වුණොත් ජීවත් වෙන්නේ දවස් 7යි. එක්කෝ ඒ දවස් 7 ඇතුළත පැවිදි වෙන්න ඕනේ. නැත්නම් 7 වෙනි දවස වෙනකොට අනිවාර්යෙන් පිරිනිවන් පානවා. සුද්ධෝදන මහරජුරෝ පිරිනිවන් පෑවා. දැන් කවුද මාලිගාවේ ඉන්නේ? ප්‍රජාපති ගෞතමයයි යශෝදරාවයි විතරයි. ලස්සනට තිබුණු මාලිගාව දැන් ඉන්නේ කාන්තාව දෙන්නෙක් විතරයි. මේ වෙනකොට පින්නතුන්ට මතකද යශෝදරාව ප්‍රජාපති ගෞතමියට කියන පුංචි අම්මේ අපි දෙන්නත් මහාන වෙමුද කියලා ඇහුවා. මම ඉල්ලන්නම් මහානකම බුදුහාමුදුරුවන්ගෙන්. මොකද මමයි බුදු වෙනකන් බුදුහාමුදුරුවන්ට උදව් කළේ. පින්නතුනේ හිතන්න එපා යශෝදරාවක් නොහිටින්න අද අපිට බුදු කෙනෙක් නැහැ. මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට වඩා බුද්ධත්වයේ වෙනුවෙන් දුක් විඳ යශෝදරාව. එදා පින්නතුන්ට මතකද අපේ බුදුහාමුදුරුවෝ රම්ම කියන නගරයට වැඩම කරපු දවසේ සුමේද තාපසයන් වහන්සේ හැටියට අපේ බුදුහාමුදුරුවෝ ඉපදලා හිටියා. දීපංකර බුදුහාමුදුරුවෝ වැඩම කළේ රම්ම කියන නගරයට. ඔයන්ටන්ට මතකද මිනිස්සු පාරක් හදා හිටියා. ඒ පාර හදා ඉන්න වෙලාවේ අපේ මේ බුදුහාමුදුරුවෝ සුමේද තාපසයේ හැටියට ගිහිල්ලා මිනිස්සුන්ට කිව්වේ මිනිසුනේ දීපංකර බුදුන්ට නම් පාර හදන්නේ මටත් කොටසක් දෙන්න කිව්වා. මිනිස්සු දුන්නේ හදන්න බැරි අමාරු මඩවලක්. බෑ කිව්වේ නෑ බාරගත්තා. ඒ වුණාට අපිට මතකයිනේ අපේ මේ බුදුහාමුදුරුවන්ට දීපංකර බුදුහාමුදුරුව වඩින්න කලින් පාර හදලා ඉවර කරගන්න බැරි වුණා මඩවල. කරපු දේත් අපි දන්නවා. මඩ වගුරෙම දිගෑවුණා. දීපංකර බුදුහාමුදුරුව වැඩියා. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට කිව්වා මහණෙනි මින් එහාට එක අඩියක්වත් තියන්න එපා කිව්වා. මේ මඩවගුරේ දිගෑවී සිටින මේ උත්තමයා මෙයින් අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක් ගිය තැන මතු වනාගතේ ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කිව්වා. එදා රජුරෝ රම්මනග රජුරෝ සීල මිනිස්සුන්ට නීතියක් පැනෙව්වා. මොකද්ද? දීපංකර බුදුන්ට මල් පිදුවට කමක් නැහැ. කිසි මිනිස්සෙක් කඩවල් වලින් මල් මිලදීගෙන පූජා කිරීම තහනම්. සීල දනාම ගෙවල් වලින් මල් කඩාගෙන විත් බුදුහාමුදුරන්ට පූජා කරන්න ඕනේ. දීපංකර බුදුහාමුදුරන්ට. එදා පින්නතුන්ට මතකද ලස්සනම ලස්සන කාන්තාවක් සපමල් 5කුත් අතේ තියාගෙන හිටියා. කාට පූජා කරන්නද? දීපංකර බුදුහාමුදුරන්ට පූජා කරන්න. අපේ මේ සුමේද තාපසයන් වහන්සේ අපේ බුදුහාමුදුරු මඩබගුරෙන් නැගිට්ටා. නැගිට්ට ගමන් බැලුවේ මට මතු බුදු වෙන්න වරම් දුන්නෝ දීපංකර බුදුහාමුදුරන්ට පූජා කරන්න මලක්. මේ ලස්සන කාන්තාවගේ අතේ මේ ලස්සන කාන්තාව වෙන කවුරුවත් නෙවෙයි යශෝදරාවයි. මේ ලස්සන කාන්තාවගේ අතේ සපුමල් 5ක් තියෙනව දැකලා අපේ මේ බුදුහාමුදුරුවෝ සුමේද තාපසයෝ මේ කාන්තාව ළඟට ගිහිල්ලා අහනවා නැගණියනේ සුමිත්තා ඔය අතේ තියෙන සපුමල් 5න් දෙකක් මට දෙන්න බැරිද ඇහුවා දීපංකර බුදුහාමුදුරන්ට පූජා කරන්න. ඇය අහනවා මල් දුන්නොත් මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. සුමේ තාපසයන් වහන්සේ කිව්වා සපුමල් 5න් දෙකක් මට දුන්නොත් මම නුඹව විවාහ කරගන්නවා කිව්වා. මල් වලට කොච්චර දේවල් කරන්න පුළුවන්ද නේ?
නමුත් අද මල් වලට කරපු හරිය නෙවෙයි යශෝදරා මල් වලට කළේ. හැබැයි මල් දෙක ගන්න කලින් මේ සුමේද තාපසයන් වහන්සේ කියනවා සුමිත්තා ඔය මල් දෙක ගන්නේ පොරොන්දු දෙකක් පිට. එක මාත් එක්ක විවාහ වෙන්න ආවට කමක් නැහැ. හැබැයි සැපනම් විඳින්න හම්බෙන්නේ නැහැ. දුකමයි විඳින්න හම්බෙන්නේ. කමක් නැහැ කිව්වා. දෙක මගේ ප්‍රාර්ථනා වෙනුවෙන් නුඹේ කුසේ උපදින දරුවන් මට දන් දෙන්න සිද්ධ වෙනවා. ඒ දරුවෝ දන් දෙනකොට දුක හුලන්න පුළුවන් නම් තව මලක් දෙන්න නැත්තම් මට සප මල් එපා කිව්වා. එදා සුමිත්තා නොහොත් යශෝදරාව කියනවා හිමි සඳුනේ බුදු වෙනව නම් ඕන දුකක් විඳින්නම් කිව්වා. ඒ නිසා මේ බය නැතුව සප මල් දෙක අරගෙන දැන්ම දීපංකර බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. ඔබ වහන්සේට බුදු වෙන තුරාවට කවුරු නැතත් මම ඉන්නවා කිව්වා. අන්න යශෝදරාව. ඔතනින් පටන් ගත්තේ. එතන ඉඳලා අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් ඉස්සරහට ආවා. නොවිදිනා දුක් විඳගෙන යශෝදරාව. එබඳු යශෝදරාව දැන් යන්න හදනවා කාගාවටද? බුදුහාමුදුරු ගාවට ස්ටීන්ට මහානකම ඉල්ලන්න. ඒ කොච්චර දුක් විඳද කියනව නම් පින්නතුන්ට මතකද? මහෝෂධ පඬිතුමා හැටියට අපේ මේ බුදුහාමුදුරු ඒකාත්මික ඉපදුනා. දවසක් මහෝෂධ පඬිතුමා ඇවිදගෙන යනකොට ලස්සන කාන්තාවක් දකිනවා කැඳහැලියකුත් අරගෙන යනවා. ඒ දැක්කෙත් යශෝදරාව. මේ කාන්තාවගෙන් අහනවා කොහෙද යන්නේ? දෙමව්පියන්ට කැඳ අරගෙන යනවා කිව්වා. මහෝෂධ පඬිතුමා කියනවා ඔය යන තාලේ හැටියට ගියොත් නම් දෙමව්පියන්ට අද කැඳ බොන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ඇයි කියලා ඇහුවා. නෑ ඉතින් ලතාවට කියලා දෙමව්පිය කොහොමද කැඳ බොන්නේ? ඒ ගමන ඒ තරම් ලස්සනයි. කේන්ති ගස්සන්න කිව්ව නෙවෙයි. ඊට පස්සේ අහනවා නැගෙනියනේ නුඹේ නම මොකද්ද කියලා ඇහුවා. මේ ලෝකේ යමෙක් ආපහු ඒ தත්ත්වයටපත් වෙන්නේ නැත්නම් ඒක තමයි මගේ නම. ආපහු ඒ தත්ත්වයටපත් වෙන්නේ නැහැ කියන්නේ ආයි මැරෙන්නේ නෑ අමරණීයයි. ඒකෙන් මහෝජිත පඬිතුමා තේරුම් ගත්තා මේ වෙන කවුරුවත් නෙවෙයි මම හොයන අමරා දේවියයි. අන්න එදා යශෝදරාව අමරා දේවිය වුණා. ආපහු අහනවා අමරා දේවියනේ දැන් අම්මටයි තාත්තටයිනේ කැඳ අරගෙන යන්නේ. නුඹේ තාත්තා මොනවද කරන්න කියලා ඇහුවා. මගේ තාත්තා එක දෙක කරනවා කිව්වා. මහෝජිත පඬිතුමා කල්පනා කළා එහෙනම් තාත්තා වැඩ කරන්නේ නැත්තේ කුඹරක වෙන්නේ නැති. ඇයි? හානකොට නගුලෙන් උඩට ආපු පස් පිඩැල්ල ආපහු වතුරට වැටෙනකොට වැටෙන්නේ එක පස් පිඩැල්ල දෙකට කැඩෙනවා. ඒකයි කිව්වේ මගේ තාත්තා එක දෙක කරනවා කිව්වා. ඊට පස්සේ අහනවා නුඹේ තාත්තගේ ඔය කියන කුඹුර කොහෙද තියෙන්නේ කියලා ඇහුවා. අමරා දේවිය කියනවා මේ ලෝකේ යමෙක් ගියාට පස්සේ ආපහු කවදාවත් එතනින් එන්නේ නැහැ. නතර වෙන අන්තිම තැන එතනයි. කුඹුර තියෙන්නේ එතනයි. කොතනද? සුසාන භූමියක් ළඟ. ඒ කවුරුත් ගිහින් නතර වෙන තැන අන්තිම තැන එතනනේ. බලන්න කියන ලස්සන. මේ දෙන්නට දෙන්න බුද්ධි විමසා ගන්න වෙලාවක් මේ. ආපහු අහනවා. අමරා දේවියනේ අම්මටයි තාත්තටයි කැඳ දීලා නුඹ ආපහු ගෙදර යනවද කියලා ඇහුවා. අඩු වුණොත් මං ගෙදර යනවා. වැඩි වුණොත් ගෙදර යන්නේ නැහැ කිව්වා. මහෞෂධ පඬිතුමා තේරුම් ගත්ත එහෙනම් කුඹුරට යන්න තියෙන ගඟකින් ඒක ඇයි උඩහට වැස්සොත් ගඟේ වතුර වැඩි වෙනවා. වැඩි වුණොත් යන්නේ අඩු වුණොත් යනවා කිව්වා. දැන් බුද්ධිය නුඹ විමසලා අවසానයි. දැන් බලනවා අමරා දේවියට යශෝදරාවට ඉවසන්න පුළුවන්ද කියලා. දැන් ඉතුරු කරන්න පුළුවන්ද කියලා. පින්නතුන්ට මතකද මහෝජිත පඬිතුමා අමරා දේවියට දුන්න හාල් හුණ්ඩුවක්. දීලා කිව්වා මේ හාල් හුණ්ඩුවෙන් නුඹ කැඳත් හදන්න ඕනේ, බතුත් උයන්න ඕනේ, කැවුනුත් හදන්න ඕනේ කිව්වා. අමරා දේවිය මේ හාල් හුණ්ඩුව දැම්ම කුල්ලට. දාලා පෙළුවා. පොළනකොට කුල්ලේ අග ඉතුරු වුණා හොඳ හාල් ටික. කුල්ලේ මැද ඉතුරු වුණා සුන්සහල් ටික. කුල්ලෙන් පොළොන්නකට බිමට වැටෙන කුඩු සහල් ටික. කුල්ලේ අග ඉතුරු වුණ හොඳ හාල් වලින් බත් තිව්වා. කුල්ලේ මැද ඉතුරු වුණ සුන්සහල් වලින් කැඳ හැදුවා. කුල්ලෙන් පොළොන්නකට බිමට වැටෙන කුඩු සහල් වලින් කැවුනුත් හැදුවා. මේ යශෝදරාව. මහෝජිත පඬිතුමා කල්පනා කළා හාල් හුණ්ඩුවෙන් මෙච්චර හරියක් කාන්තාවකට කරන්න පුළුවන් නම් මීට වඩා යමක් ලැබුණොත් මීට වඩා ඉතුරු කරන්න පුළුවන්. දැන් ඉතුරු කරන්න පුළුවන්.
ඊට පස්සේ බැලුවා ඉවසන්න පුළුවන්ද කියලා. ඉවසන්න බැරි නම් මේ ගමන යන්න බෑ. ඔන බන් ඉවසීම් බලපු හැටි. පින්නතුනි යශෝදරාව කැඳ හදලා බත්තු යලා මහෝජත පඬිතුමාට පිළිගන්නවා. එක බත් කටයි මහෝජත පඬිතුමා කෑවේ තුක් කියලා කෙල ගැහුවා. රස නැද්ද කියලා ඇහුවා. මෙහෙමද උයන්නේ කියලා ඇහුවා. මොකුත් කිව්වේ නැහැ. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මම කැඳ හැදුවා කැඳ පිළිගන්න. හා පිළිගන්න. කැඳ කෝප්පෙත් එක උගුරයි බිව්වේ. ඒකක් තුක් කියලා කෙල ගැහුවා. ස්වාමීනි කැවුමක් ඒකෙත් එක කටයි කෑවේ. ඒකක් තුක් කියලා කෙල ගැහුවා. අපේ මේ බුදුහාමුදුරුවෝ වෙන කවුරුත් නෙවෙයි. මේ බැලුවේ යශෝදරාවට ඉවසන්න පුළුවන්ද කියලා. එදා කියනවා අමරාදේවියනි නුඹට උයන්න බෑ. උයා ගන්නවත් බැරි ගැහණියගෙන් මේ ලෝකෙට ඇති වැඩක් නැහැ. ඒ නිසා බිම දන ගහපිය කිව්වා. මේ යශෝදරාවට කියන්නේ. පින්නතුණු යශෝදරාව හිටපතනම දන ගැහුවා. ඊට පස්සේ මෙතන නෙවෙයි අර ගිනි ගහන කෂ්ට කාෂ්ඨකව්ව කියලා දන ගහන්න කිව්වා. ගිනි ගහන උගේ දන ගැහුවා. සෑහෙන වෙලාවක් අවුවේ තියලා මහෞෂධ පඬිතුමා යශෝදරාවට කතා කළා. අමරාදේවියට කතා කළා කිව්වා අමරාදේවියනි නුඹට බුදු වෙනකන් මාත් එක්ක මේ ගමන යන්න පුළුවන්. ඇයි? නුඹට හැදිච්චකම තියෙනවා. නුඹට ඉතුරු කරන්න පුළුවන්. නුඹට ඉවසන්න පුළුවන්. මේ ටික තියෙනවා නම් එකෙන් දෙකෙන් නෙවෙයි නිවන් දකින්නකම් මේ ගමන යන්න පුළුවන්. ලස්සන ජීවිතයක් විවාහ ජීවිතයක් ගෙවන්න නම් මතක තියාගන්න දුක් විඳින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතුරු කරන්න පුළුවන්කම තියෙන්න. මේ ටික තියෙනවා නම් නිවන් දකින්නකම් ගමන යන්න පුළුවන්. අන්න එබඳු විශාල කැපකිරීමක් කරලා අවුවේ දන ගහලා තිබු යශෝදරාව තමයි දැන් යන්න හදන්නේ බුදුහාමුදුරු ගාවට මහානකම ඉල්ලන්නේ. පුංචි අම්මට කියන පුංචි අම්මේ මමයි බුදු වෙනකන් උදව් කළේ මට නොදෙන මහානකමක් නෑ බුදුහාමුදුරුවෝ. මගේ ස්වාමියා ප්‍රජාපති ගෞතමී කියනවා දුවේ යශෝදරාවිනි සිද්ධාර්ථ කුමාරයා ගෙදර ඉන්න කාලේ ගිහි කාලේ මූණ බලාගෙන වචන දෙකක් කතා කරගන්න බැරි වෙච්චකොට දැන් නුඹ ගිහිල්ලා කොහමද මහානකමක් ඉල්ලන්නේ? මෙන්න මෙහෙට වෙලා ඉන්න මම ඉල්ලන්නම් මහානකම කියලා ප්‍රජාපති ගෞතමී බුදුහාමුදුරන්ට කියනවා. බුදුරජාණන් වහන්සේ මමයි මේ දෙතනින් කිරි දුන්නේ. ඉස්ටීන්ට මහානකම දෙන්න කිව්වා. බුදුහාමුදුරුවෝ පුංචි අම්මේ කිරි වෙනයි මහානකම වෙනයි ඉස්ටීන්ට මහානකම දෙන්න බෑ කිව්වා. ආයි දවසක ප්‍රජාපති ගෞතමිය ගිහිල්ලා ඒත් කිව්වා මම ඔබ වහන්සේගේ අම්මා මගේ අක්කා නැති වෙච්ච වෙලාවේ මමයි මේ දෙතනින් කිරි දුන්නේ. ඒ නිසා ස්ටීන්ට මහානකම දෙන්න කිව්වා. එදත් කිව්වේ කිරි දුන්නට මහානකම දෙන්න බෑ කිව්වා. මේ වෙනකොට පින්නතුන්ට මතකද රෝහිණී නදියේ ජලය බෙදා ගන්න බැරුව ශාක්‍ය වංශයයි කෝලී වංශය අතර යුද්ධයක් පටන් ගත්තා. ඒ කියන්නේ රෝහිණී නදිය යහා පැත්තේ කෝලී වංශය, මෙහා පැත්තේ ශාක්‍ය වංශය. දෙපැත්තටම කුඹුරු තියෙනවා. නමුත් දෙපැත්තේ කුඹුරු සරුසාර කරන්න තරම් රෝහිණී නදිය ජලය ගලා බසින්නේ නැහැ. ශාක්‍ය වංශය කියන්නේ බුදුහාඳුරන්ගේ වංශය. මිනිස්සු හරි හොඳයි. කිව්වා කෝලී වංශයන්ට මේ නදිය මැදින් වේල්ලක් බඳින්න. වේල්ලක් බැඳලා වතුර ටික ඔය පැත්තට හරවගෙන කුඹුරු සරුසාර කරගන්න. ඉන් පස්සේ වතුර ටික අපේ පැත්තට හරවන්න. කෝලී වංශ මිනිස්සු වැඩේ කරගත්තා. කුඹුරු සරුසාර කරගත්ත වේල්ල කඩන්න බෑ කිව්වා. දැන් මොකක්ද ඔබ කරන්නේ? යුද්ධ කරමු කිව්වා. වතුරකට යුද්ධ කරමු කිව්වා. ශාක්‍ය වංශයේ සූදානම්, කෝලී වංශයේ සූදානම්. ඔන්න බලන්න වතුරකට යුද්ධ කරන්න. එදා පින්නතුන්ට මතකද මේ යුද්ධයට ශාක්‍ය වංශයෙන් කුමාරවරු 500යි කෝලී වංශයෙන් කුමාරවරු 500යි ආවේ කොතෙන්ද? රෝහිණී නදියට. මේ යුද්ධ කරන බව ආරංචි වුණා බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුවෝ රෝහිණී නදියටම වැඩම කරලා කලහ විවාද සූත්‍රයෙන් පින්නතුනි බණ කිව්වා. යුද්ධ නතර කළා. හැබැයි ශාක්‍ය වංශයෙන් යුද්ධයට ගිය කුමාරවරු 500න් එක්කෙනෙක්වත් ආපහු මාලිගාවලට ගියේ නෑ. කාත් එක්කද ගියේ? බුදුරජාණන් වහන්සේත් එක්ක. ඒ කුමාරවරු 500න් බුදුහාමුදුරුවොත් එක්ක ගියා. ආයි ගියේ නම් ආපහු එන්න නෙවෙයි. මේ 500ම කුමාරවරු විවාහ වෙලා කුමාරිකාවරු 500ක් ගෙවල් වල තනි වුණා. මේ වෙලාවේ තමයි පින්නතුන්ට මතකද ප්‍රජාපති ගෞතමී ලස්සන අදහසක් ආවේ. මොකද්ද?
තනියෙන් දෙපාරක් ගිහිල්ලා ඊළඟ මහානකම හම්බුන්නේ නැත්තේ. යනව මේ 500ත් එක්කම. ඇයි දෙයනේ? ගිය කුමාරවරුත් ආපහු වෙන්නේ නැත්තම් මේ කුමාරිකාවරුත් නිවෙස්වල තනි වුණා නම් මේ 500ටම කතා කරලා ප්‍රජාපති ගෞතමිය අහනවා නැගණිවරුනි කැමතිද මහාන වෙන්න කියලා ඇහුවා. එක පයින්ම කිව්ව කැමතියි කියලා. හැබැයි ওই විදියට යන්න බෑ. කෙස් ටික කපන්න ඕන කිව්වා. කෙසුත් කැපුවා. මේ අතර මේ කුමාරිකාවරු 500 අතර හිටියා කියනවා පින්නතුනේ පංච කල්යාණින් එකක් තියෙන කේස කල්යාණි විතරක් තියෙන කාන්තාවෝ. ස්ත්‍රියකට තියෙන පංච කල්යාණියක් කේස කල්යාණි මාංශ කල්යාණි දන්ත කල්යාණි වයක් කල්යාණි සහ චවි කල්යාණිය. සමහර ස්ත්‍රීන් සතුව තිබුණා කේස කල්යාණිය. කේස කල්යාණිය කියන්නේ කෙස් ටික දිගට තිබුණු තරමට කේස කල්යාණීට අයිති වෙන්නේ නැහැ. පනාවෙන් පීරුවට පස්සේ කෙස් අග උඩ බලාගෙන තියෙන්න ඕනේ. එතකොටයි කේස කල්යාණීට අයිති වෙන්නේ. දැන් ඒවට මහන්සි වෙන්න එපා. දැන් ඒව පිටින්නේ නෑ. ඒව පිටින්නේ පිනජි ධාර්මික මහා කාන්තාවන්ට විතරයි. කොච්චර වේදම් කළත් කොණ්ඩෙට පීරුවට පස්සේ කෙස් අග උඩ බලාගෙන තියෙන්නේ නෑ. පිටින්නේ පිනජි ධාර්මික මහා කාන්තාවන්ට ඒ කේස කල්යාණිය කිසිම ලෝභකමක් නැතුව කෙස් ටික කැපුවා. ප්‍රජාපති ගෞතමිය තව ඉල්ලීමක් කළා නැගණිවරුනි හැබැයි මිරි වැඩි සංගලවල් දාගෙන මේ ගමනට එන්න බෑ. ඔයත් හිතන්න එපා මේ නිකං කුමාරිකාවරු නෙමෙයි මේ. රත්තරන් හැන්දෙන් රත්තරන් පිඟන් වලට කෑම් බෙදාගෙන කාපු කුමාරිකාවරු. මේ සිද්ධිය සිතින් ලස්සනට මවා ගන්නකෝ. ස්ටීන් 500ක් කෙස් කපලා මිරි වැඩි සංගලක්වත් නැතුව ප්‍රජාපති ගෞතමිය මුලට ආවා යශෝදරාව දෙකට ආවා. දැන් කිඹුල්වත් නුවර ඉඳලා කපිල වස්තුවේ නිග්‍රෝධාරාමෙට පයින්ම ගියා මේ 500. හැබැයි ගේට්ටුව ළඟට විතරයි ගියේ ප්‍රජාපති ගෞතමිය පන්සල ඇතුළට ගියේ නෑ. ගේට්ටුව ළඟ හිටිය පින්නතුණු නිග්‍රෝධාරාමේ පන්සලේ දරුවෙක්. ඒ දරුවගෙන් ප්‍රජාපති ගෞතමිය අහනවා පුතේ පන්සලේ විනවදව ආනන්ද හාමුදුරුවෝ මේ දරුවකෝ ඉන්නවා කියලා. අනේ පුතේ පුළුවන් නම් ආනන්ද හාමුදුරුවන්ට මේ ගේට්ටුව ළඟට වඩින්න කියන්න කිව්වා. මේ දරුවා අහනවා කවුරු ආවා කියලාද මං ආනන්ද හන්ට කියන්නේ? පුතේ ආනන්ද හාමුදුරුවන්ට කියන්න බුදුහාමුදුරුවන්ට කිරි දුන්න පුංචමෙල් ඉන්නවා කියලා. එතකොට ආනන්ද හාමුදුරුව දන්නවා කිව්වා. මේ හිත දිනා ගන්න. ඇයි ඉතින් ආයි යන්න නෙවෙයි ආවේ. මහාන වෙන්නමයි ආවේ මේ. අනේ මේ දරුවා විහාරයට ගිහිල්ලා ආනන්ද හන්ට කිව්වා අන්න ආනන්ද හාමුදුරුවනේ බුදුහාමුදුරුවන්ට කිරි දුන්න පුංචි අම්මා ගේට්ටුව ළඟ ඔබ හන්සට වඩින්න කිව්වා. අනේ පින්නතුණි ආනන්ද හාමුදුරුව වැඩියා. වැඩියට මොකද මතක තියාගන්න ප්‍රජාපති ගෞතමිය දිහා බලනකොට පතුල් පැල්ල ලේත් ඇවිල්ලා පින්නතුණි පුංචි අම්මගේ. ඇගේ විතරක් නෙමෙයි බොහෝ ස්ත්‍රීන්ගේ පතුල් පැල්ල. ඇයි? කවදාවත් චතුරංගනී සේනාවක් නැතුව මිරිවැඩි සංගලක් නැතුව එළියට නොබැහැපු කුමාරිකාවරු දැන් අද මොකුත් නැතුව කිඹුල්වත් නුවර ඉඳලා කපිල වස්තුවටම පයින් ඇවිල්ලා. ලේ වැක්කරි තමයි සිවුර සුවඳ හොයන්න ආවේ මේ ස්ටීන් 500. ආනන්ද හාමුදුරුව වැඩ ලහනවා පුංචි අම්මයි ගේට්ටුව ළඟ. අනේ පුතේ ආනන්ද හාමුදුරුවනේ දෙපාරක් බුදුහාමුදුරුවන්ගෙන් මහානකම ඉල්ලුව දෙන්න බෑ කිව්වා. පුළුවන් නම් බුදුහාමුදුරුවන්ට කියලා අපිට මහානකම අරගෙන දෙන්න කිව්වා. අනේ ආනන්ද හාමුදුරුවෝ විහාරයට වැඩම කළ බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේට කිරි දුන්න පුංචි අම්මා ගේට්ටුව ළඟ මහානකම ඉල්ලනවා කිව්වා. ස්ටීන්ට ආනන්ද දෙන්න බෑ කිව්වා. දෙවෙනි වතාවටත් ඉල්ලුවා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ අම්ම නැති වෙච්ච වෙලාවෙ කිරි දුන්න පුංචි අම්ම වෙන කවුරුත් නෙවෙයි. ආනන්ද ඒත් බෑ කිව්වා. මතක තියාගන්න ආනන්ද ස්ටීන්ට මහානකම දුන්නොත් මගෙන් පස්සේ මේ ශාසනයේ තියෙන අවුරුදු 5000යි. ස්ටීන්ට මහානකම නොදුන්නොත් ආනන්ද මගෙන් පස්සේ මේ ශාසනයේ තියෙන අවුරුදු 10000ක්. දැන් දුනු නිසා තියෙන්නේ 5000යි. ඒකෙනුත් 2566ක් පින්නතුනි මේ වෙනකොට ඉවරයි. භාගතුන් වහන්සේ නැවතත් මතක් කරනවා ආනන්ද මට මේක පේන්නේ හරියට කලයක් ඇතුලේ පහනක් පත්තු කරන්න හදනවා වගේ කිව්වා. ආනන්ද කලයක් ඇතුලේ පහනක් පත්තු කළාට කලේ කටින් විතරයි ආලෝකය නිකුත් වෙන්නේ. නමුත් ආනන්ද කලේ මුණින් අතන හරවලා කලේ උඩ පහන පත්තු කළොත් හැම පැත්තටම ආලෝකය තියෙනවා. ආනන්ද ස්ටීන්ට මහානකම දුන්න කියලා කියන්නේ ශාසනාලෝකේ අඩු වෙනවා. ඒක හරියට කලයක් ඇතුලේ පහනක් පත්තු කළා වගේ.
ස්ත්‍රීන්ට මහානකම නොදුන්නොත් ආනන්ද කලේ මුණින් අතන හරවලා කලේ උඩ පහන පත්තු කළා වගේ. දෙන්න බෑ කිව්වා. ආයිමත් ඉල්ලනවා ආනන්ද හාමුදුරුවෝ. බුදුහාන්නේ පුංචි අම්ම වෙලින් තනියෙන් නෙවෙයි යශෝදරාවත් ඉන්නවනේ බුදුහාමුදුරුවනේ. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ ලස්සන අදහසක් මත කළා. ආනන්ද මතක තියාගන්න අනාගතයේ ස්ත්‍රී පක්ෂේ වැඩි වෙනවා. ඒ කියන්නේ භික්ෂුණී ශාසනය බහුල වෙනවා අනාගතේ. භික්ෂු ශාසනය අඩු වෙනවා. එතකොට මේ ශාසනයේ වැඩිපුර අයිති යන්නේ කාටද? භික්ෂුණීන්ට. බහුතරේ වැඩි නම් ඉතින් බලය වැඩි එතෙන්ට තමයි. ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ. භික්ෂුණී ශාසනය බහුල වෙනවා ආනන්ද භික්ෂු ශාසනය අඩු වෙනවා. එදාට වෙන්නේ මොකද්ද? අධර්මවාදීන් මේකට එනවා. අධර්මවාදීන් කියන්නේ ධර්මයේ විකෘති කරන පිරිස. ඒ කියන්නේ ඒත් දන්නවනේ දැන් ශාසනයේ අයිතිය තියෙන කාටද? භික්ෂුණීන්ට. ඉෂ්ටිය කොතනක් දුර්වලයි. ඒ දුර්වලත්වයේ දැක දැක අධර්මවාදීන් කරන්නේ මොකක්ද? ධර්මයේ විකෘති කරනවා. විකෘති කරනකොට ශාසන ඉක්මනටම අතුරුදහන් වෙනවා. අද රහසක් නෙවෙයිනේ. අද වුණත් ධර්මයේ විකෘති කර නැතුව නෙවෙයි. මේ ශාස්ත්‍රන තුලම හටගත්තු. නමුත් භික්ෂු ශාසනය අද බහුලව තියෙන නිසා ඒ ඇත්තන්ට ඒක ලේසියෙන් කරන්න බෑ. හැබැයි යම් දවසක භික්ෂුණී ශාසනය බහුල වූයේද එදාට පින්නතුනි අදන්වාදීන් තවත් මීට වඩා හොඳට ඒක කරනවා. ආයිමත් බෑ කියද්දී ආයිමත් ඉල්ලද්දී භාගතුන් වහන්සේ වදාළ ආනන්ද මතක තියාගන්න එහෙනම් ගේට්ටුව ළඟ ඉන්න පුංචි අම්මට ගිහින් කියන්න අෂ්ට ගරු ධර්ම පිළිගන්න පුළුවන් නම් ඒකම තමයි පුංචි අම්මට මහානකම ඒකම තමයි පුංචි අම්මට උපසම්පදාව. අපි ඉගෙන ගත්තනේ දහම්පල කාලේ අෂ්ට ගරු ධර්ම. එක ආනන්ද පුංචි අම්මට ගිහින් කියන්න කිසිම හේතුවක් නිසා භික්ෂුණියකට බෑ භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව සිද්ධ කරන්න. දෙක කිසිම හේතුවක් නිසා ආනන්ද භික්ෂුණියකට බෑ භික්ෂුවකට අවවාද කරන්න. භික්ෂුව දෙන අවවාද භික්ෂුණිය පිළිගත යුතුයි. භික්ෂුණියට කවදාවත් භික්ෂුවකට අවවාද කරන්න බෑ. 3 කිසිම හේතුවක් නිසා ආනන්ද භික්ෂුව භික්ෂුණියට නොවැඳ යුතුයි. භික්ෂුණිය අනිවාර්යෙන් භික්ෂුවට වන්දනා කළ යුතුයි. 4 ආනන්ද භික්ෂුණියකට බෑ භික්ෂුණියක් උපසම්පදා කරන්න. භික්ෂුණියක් උපසම්පදා කරනව නම් භික්ෂුණී දෙපිරිස ඉදිරියේම තමයි උපසම්පදා කරන්න ඕනේ. භික්ෂූන්ට පුළුවන් භික්ෂුණී නැතුව භික්ෂුවක් උපසම්පදා කරන්න. නමුත් භික්ෂුණීන්ට බෑ භික්ෂූන් නැතුව භික්ෂුණියක් උපසම්පදා කරන්න. ආනන්ද භික්ෂුණීන්ට බෑ තනියෙන් වස් සමාදන් වෙන්න. භික්ෂුණියක් වස් සමාදන් වෙනව නම් භික්ෂුණී දෙපිරිස ඉදිරියේම තමයි පින්නතුනි වස් සමාදන් වෙන්න ඕනේ. භික්ෂුණියකට බෑ තනියෙන් වස් පවාරණය කරන්න. භික්ෂුණියක් වස් පවාරණය කරනවා නම් භික්ෂුණී දෙපිරිස ඉදිරියේම තමයි වස් පවාරණය කරන්න ඕනේ. ඊළඟ එක ආනන්ද භික්ෂුණියකට බෑ සීල සුදුසුකම් තිබුණත් මහාන වෙච්ච දවසට පහවදා උපසම්පදා වෙන්න. භික්ෂුණියක් උපසම්පදා කරනව නම් දැ අවුරුදු දෙකක් ධර්ම විනය ඉගෙන ගත්තට පස්සේ තමයි උපසම්පදා කරන්නේ. අන්තිමට වෙන එක තමයි යම්කිසි භික්ෂුණියක් අතින් ආනන්ද යම් වරදක් සිදු වුණා නම් මාස 6ක් මානතක් නැත්නම් පිරිවෙස් කාලයක් පුරන්න. ඒ කියන්නේ තමන් අතින් සිද්ධ වුණු වරද ඒ භික්ෂුණිය මුණ ගැහෙන සෑම භික්ෂුවකටම භික්ෂුණියකටම පින්නතුනේ කියන්න ඕනේ. මාස 6ක් යනකම්. මේ තමයි අෂ්ටගරු ධර්ම. ආනන්ද මේ අට මතක තියාගන්න ගේට්ටුව ළඟට යන්න පුංචි අම්මට කියන්න මෙන්න මේ අට පිළිගන්න පුළුවන් නම් ස්ත්‍රීන්ට මහානකමත් උපසම්පදාවත් ඒක තමයි කිව්වා. අනේ පින්නතුනේ ආනන්ද හාමුදුරුවෝ බොහොම සතුටින් මේ අෂ්ටගරු ධර්ම මතක තියාගෙන ගේට්ටුව ළඟ හිටපු ප්‍රජාපති ගෞතමිය ප්‍රදාන කොට ඇති මේ ස්ත්‍රීන්ට කිව්වා මෙන්න මේ අට පිළිගන්නව නම් ඒකම තමයි මහානකම ඒක තමයි උපසම්පදාව. එදා ප්‍රජාපති ගෞතමිය දොහොත් මුදුන් දීලා වැඳගෙන කියනවා අනේ පුතේ ආනන්ද හාමුදුරුවනේ මගේ දිවි තිබෙන තුරාවට නොව මේ සම්බුදු සසුන පවතින තුරාවට භික්ෂුණියකගෙන් නම් භික්ෂුවකට ඔය කියපු අටෙන් එකක්කින්වත් අඩක් වෙන්න මං කවදාවත් ඉඳ තියන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවාත් එක්කම තමයි පින්නතුනි මේ සම්බුද්ධ ශාසනයේ ස්ත්‍රීන්ට මහානකම ලැබුණේ. දැන් ප්‍රජාපති ගෞතමිය භික්ෂුණියක්. දැන් ප්‍රජාපති ගෞතමිය
රහත් වුණා. ප්‍රජාපති ගෞතමිය මහරහත් භික්ෂුණියක් බවට පත් වුණා. පින්වත්නි මතක තියාගන්න රහතන් වහන්සේ නමක් කියන්නේ මේ ලෝකේ එක්කෙනෙකුට, මහරහතන් වහන්සේ නමක් කියන්නේ තව එක්කෙනෙකුට. ලෝකේ සියලුම රහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා බවට පත් වෙන්නේ නෑ. රහතන් වහන්සේ නමක් කියන්නේ කවුද? දස සංයෝජන ධර්ම 10. පිනතුට මතකයිනේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේ 10 නැති කරලා රහත් වෙන උතුමෝ රහතන් වහන්සේ. එහෙනම් මහරහතන් වහන්සේ කියන්නේ කාටද? මහරහතන් වහන්සේ කියන්නේ අත්ත ධම්ම නිරුත්ති පටිභාන සිව් පිළිසිඹියාපත් සහිතව රහත් වෙන උතුමෝ පමණයි මහා රහතන් වහන්සේලා බවට පත් වෙන්නේ. දැන් තේරෙනවද ලෝකේ සියලුම රහතන් වහන්සේලා මහා රහතන මේවා ලේසි කියන්නේ ඔයත් සජ්ජායනා කරනවා. අම්මලා අපේ බෝධි පූජ අත්තපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං මතකයිනේ. ධම්මපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං, නිරුත්තිපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං, පටිභාන පටි සම්බිදේ ඥානං. මේවට කියන්නේ සිව් පිළිසිඹියාපත්. සිංහලෙන් පාලියෙන් කියන්නේ චතුපටි සම්බිදා කියලා. ඉගෙන ගන්න. සිව් පිළිසිඹියාපත් සහිතව රහත් වුණොත් විතරයි ඒ භික්ෂුව මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. අද අපේ දේශනාවේ කතා නායිකාව ප්‍රජාපති ගෞතමිය නිකම්ම නිකං රහත් භික්ෂුණියක් නෙවෙයි. ඇය දැන් මහරහත් භික්ෂුණියක්. පුංචි විස්තරයක් කියන්නම් පින්නතුනි. අත්තපටි සම්බිදාව කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ හටගන්නේ මෙන්න මේ විදිහටයි කියන බව හරියටම අවබෝධ වීම අත්තපටි සම්බිදාවයි. ධම්මපටි සම්බිදාව කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ නැති කරන්නේ මෙන්න මේ විදිහටයි කියන බව හරියටම අවබෝධ වීම ධම්මපටි සම්බිදාවයි. නිරුත්තිපටි සම්බිදාව කියන්නේ මහරහතන් වහන්සේට විතරයි පුළුවන් තනි එක බුද්ධ වචනයක් ගත්තොත් ඒ බුද්ධ වචනේටයි සියලු බුද්ධ වචන එක තැනකට ගේන්න පුළුවන්. උදාහරණයක් කියන්නම්. අරහං බුදු ගුණේ ගත්තොත් අරහං බුදු ගුණේටයි සියලු බුද්ධ වචන එතනට ගේන්න පුළුවන්. දුක්ඛාර සත්‍ය බණක් කිව්වොත් දුක්ඛාර සත්‍ය විතරයි කියන්නේ. එතකොට දුක්ඛාර සත්‍යයටයි තම බුද්ධ වචන තියෙනවනේ. ඒ ඔක්කොම ගන්නව එක තැනකට. කෙටියෙන්ම කියනවා නම් නියම මාතෘකාවට නියම දේශනාවට අදාළ බුද්ධ වචනේ අදාළ තැනට ගෙනල්ලා නියමාකාරයට දේශනාව කරන්න පුළුවන්. නිරුත්ති යොදනවා කියලා කියන්නේ. කියන්නේ සුදුසු බණපදේ සුදුසු වෙලාවේදී සුදුසුනට යොදන්න පුළුවන්. එතකොට දේශනාවේ මුලත් මැදත් අගත් කියන තුන් තැනම යහපත් වෙනවා. පටිභාන පටිසම්භිදාව කියන්නේ අර්ථයේ පිළිබඳවත් ධර්මයේ පිළිබඳවත් නිරුත්තිය පිළිබඳවත් කියන මේ තුන් තැන්නිම තියෙන පූර්ණ අවබෝධයට කියනවා පටිභාන පටිසම්භිදාව කියලා. ඉගෙන ගන්න කෙටියෙන් ප්‍රජාපති නම් වූ මහරහත් භික්ෂුණියට දැන් පින්නතුණි අවුරුදු 120යි. මෙතෙන් සිට කියන්නේ පරිනිර්වාණයයි. හරිම ලස්සනයි පින්නතුණි. පින්නතුන්ට මතකද අවුරුදු 120 දී ප්‍රජාපති ගෞතමිය බුදුහාමුදුරු ගාවට වැඩම කළා. ප්‍රජාපති ගෞතමීට විතරයි අවසරයකින් තොරව ආනන්ද හාමුදුරුවන්ගේ ඕන වෙලාවක පින්නතුණි බුදුහාරෙන් කුටියට වඩින්න පුළුවන්. කිරි දුන්නු අම්මනේ. එදා අවුරුදු 120 දී ප්‍රජාපති ගෞතමිය රහත් භික්ෂුණිය බුදුහාමුදුරන්ගේ කුටිය ළඟට ගිහිල්ලා කියනවා අහං සුගතතේ මාතා බුදුහාමුදුරුවනේ මං ඔබ වහන්සේගේ අම්මා. ත්වංච වීර පිතා මම නමුත් ඔබ වහන්සේ මගේ තාත්තා. ඇයි? සද්ධම්ම සුකදෝ නාත මගේ දෙතනින් කිරි බීලා ඔබ වහන්සේ බුදු වුණා. ඒ නිසා මං ඔබ වහන්සේගේ අම්මා. නමුත් ඔබ වහන්සේ දහම් කිරි පෙන් පොවලා මාව පෝෂණය කරපු නිසා ඔබ වහන්සේ මගේ තාත්තා. බන්න ගලපපු හැටි එක. මගෙන් කිරි බීලා බුදු වුණා. ඒ නිසා මං ඔබ වහන්සේගේ අම්මා. නමුත් ඔබ වහන්සේ දහම් කිරි පෙන් පොවලා මාව පෝෂණය කරපු නිසා ඔබ වහන්සේ මගේ තාත්තා. ස්වාමීනි භාගතුන් වහන්සේ මට දැන් අවුරුදු 120යි මේ පුංචි අම්මට. මම හෙට නිවන් පුරයට යනවා. ඒ කියන්නේ පිරිනිවන් පානවා. මං ආයි කවදාවත් ඔබ වහන්සේ බලන්න මේ ජේතවනාරාමයට එන්නේ නැහැ. ස්වාමීනි භාගතුන් වහන්සේ මම මේ අවසාන මොහොතේ කරන එකම ඉල්ලීම මගේ දෙතනින් කිරිබීල හැදුණු බුදු සිරුර මං බුදු වුණාට පස්සේ කවදාවත් දැකලා නැහැ.
ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කරුණාකල සිවුර පාත් කරන්න මට ওই ලස්සන ශරීරය බලන්න ඕන කිව්වා. කොහොමද කිරිවල හයිය? අම්ම කෙනෙක්ගේ කිරිවලට පුළුවන් බුදු කෙනෙක්ගේ සිවුරක් වුණත් පහත් කරන්න. එදා පින් බුදුහාමුදුරු බෑ කිව්වේ නෑ. භාගතුන් වහන්සේ සිවුර පාත් කළා. ලස්සනයි බුදුහාමුදුරුගේ සතරම් පාටයි බුදුහාමුදුරුගේ ශරීරය. ප්‍රජාපති ගෞතමිය රත්තරම් පාට බුදුහාමුදුරන්ගේ ශරීරයේ දිහා බලාගෙන පින්නතුනේ එක ගහ ගහ ඇඬුවේ. අඬලා අන්තිමට කියනවා බුදු පුතේ මේ බුදු සිරුර මේ තරම් රත්තරම් පාට වෙන්න මගේ කිරිමොන තරම් රත්තරම් පාට වෙන්නේ නැද්ද ඇහුවා. අද තමයි පුතේ මට වැටහෙන්නේ මගෙන් බීලා තිර නිකං කිරි නෙවෙයි රත්තරම් පාට කිරි කිව්වා. දෙයනේ මේ දෙතනෙන් මං දරුවෝ 3 දෙනෙකුට කිරි දුන්නා. ඒත් මෙච්චර ලස්සන ශරීරයක් මං කවදාවත් දැක්කේ නෑ කිව්වා. මගේ දුව නන්දා කුමාරිකාව එයටත් කිරි දුන්නා. එයාටත් මේ තරම් ලස්සන ශරීරයක් නෑ. ස්වාමිනී භාගතුන් වහන්සේ නන්ද කුමාරයා මගේ පුතා. ඒත් කිරි දුන්නේ මම. නමුත් ඒත් මේ ශරීරය මෙච්චර ලස්සන නෑ. ස්වාමිනී භාගතුන් වහන්සේ මගේ අක්කා ඔබ වහන්සේගේ අම්මා නැති වෙච්ච වෙලාවේ මේ දෙතනින් කිරි දුන්නේ ඔබ වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නමයි. ස්වාමීනි භාගතුන් වහන්සේ රජ කෙනෙකුට බිසවක් වෙන එක අමාරු නෑ. නමුත් බුදුහාමුදුරුවනේ බුදු කෙනෙකුට අම්ම කෙනෙක් වෙන එක හරි අමාරුයි. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ මං ඔබ වහන්සේට දුන්නේ තණ්හාව නැති කරපු කිරි කිව්වා. මං කවදාවත් තෘෂ්ණාවෙන් ඔබ වහන්සේට කිරි දුන්නේ නෑ. තණ්හාව නැති කරපු කිරි දීපු නිසා තමයි ඔබ වහන්සේට මිනිස්සුන්ගේ තෘෂ්ණාව නැති වෙන විදියට බණ කියන්න පුළුවන්කම ලැබුණේ. බලන්න කොච්චර ලස්සන කියමනක්ද කියලා. මම ඔබ වහන්සේට කිරි දුන්නේ තණ්හාවෙන් නෙමෙයි කිව්වා. එහෙනම් මොකටද කිරි දුන්නේ? ලෝක සත්වයේ සසරින් මුදවන්න බුදුරජාන් වහන්සේ මගෙන් බීපු එක කිරි බින්දුවකවත් තෘෂ්ණාව තිබුණේ නැහැ. මම තණ්හාවෙන් තොරවයි ඔබ වහන්සේට කිරි දුන්නේ. ඒ නිසායි තෘෂ්ණාව නැති කරන විදියට ඔබ වහන්සේට මිනිස්සුන්ට බණ කියන්න පුළුවන්කම ලැබුණේ. ස්වාමිනී භාගතුන් වහන්සේ පුංචි කාලේ රත්තරන් හැන්දෙන් රත්තරන් පිඟානට කෑම ටික බෙදලා ඔබ වහන්සේට කවනකොට මං ඒ පිඟානෙන් මමත් අනුභව කළා කිව්වා. ඒ ස්වාමිනී බුදු වෙන බව නොදැන ස්වාමිනී කිරි පොවනකට හරි බත් කවනකොට හරි පුංචි කාලේ මගේ අතින් වරදක් සිදු වුණා නම් තථාගත බුදුරජාන් වහන්සේ අපරාධං කමස්සු මේ බුදුහාමුදුරුවනේ මට සමා වෙනසේක්වා. තව කිල්ලීමක් කරනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ ඔය සිරිපතුල් දෙක හැදුනෙත් මගේ කිරි බීලා. මට හොඳට මතකයි පුංචි කාලේ මගේ දෙතනින් කිරි බොනකොට අනිත් අතින් මම ඔය කකුල් දෙක මොනතරම් ස්පර්ශ කළාද? ඔය සිරිපතුල් දෙක. නමුත් ස්වාමීනි භාගතුන් වහන්සේ බුදු වුණාට පස්සේ මං කවදාවත් ඔය සිරිපතුල් දෙක අල්ල වැඳලා නැහැ. ඒ නිසා සිවුරස්සේ හංගන් ඉන්න එපා. ඕක ඉදිරියට තියන්න සිරිපතුල් දෙක මට දැන් හිතේ හැටියට වඳින්න ඕන කිව්වා. එදත් ප්‍රජාපති ගෞතමිය බුදුහාමුදුරන්ගේ සිරිපතුල් දෙක පින්නතුණු ඉම්බා. දැන් හෙට පිරිනිවන් පාන්නේ. ඉඹලා බුදුහාමුදුරන්ට අන්තිමට කියනවා බුදුරජාණන් වහන්සේ මේ සිරිපතුල් දෙකේ තාමත් මයි කිරිසුඳ තියෙනවා කිව්වා. බුදු වුණාට කමක් නෑ ඔබ වහන්සේ මතක තියාගන්න ඔබ වහන්සේගේ ඇඟේ තාම දුවන්නේ මගෙන් බීපිකිරි වල ශක්තියයි කිව්වා. ස්වාමීනි භාගතුන් වහන්සේ ආත්ම භාව කීපයකද විතරයි මට ඔබ වහන්සේගේ අම්ම වෙන්න බැරි උනේ. නැතුව ප්‍රජාපති ගෞතමී තමයි බොහෝ වාරවල බුදුහාඳුරන්ගේ අම්මා. ඇය කියනවා මට අවසාන මොහොතේ ඔබ වහන්සේ මේ ලෝකෙට බිහි කරන්න බැරි වුණාට මං බුදු වෙනකන් මට කිරි දෙන්න පුළුවන්කම ලැබෙන ඔබ වහන්සේට. ඒකයි කිව්වේ බුදු කෙනෙකුට කිරි දුන්නු අම්මා මේ ලෝකෙ කොච්චර වාසනාවන්තයිද. ඇය කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ඉල්ලීම් කළේ රාගයෙන් නෙවෙයි. කවදාවත් අම්ම කෙනෙකුට පුතෙක් දකිනකොට රාගයක් නම් උපදින්නේ විරාගයක් මිසක. නැත්තම් ඔයත්තන්ට හිතෙන්න පුළුවන් මහරහත් භික්ෂුණියකටත් ඇයි එහෙනම් අවසාන මොහොතේ භාග්‍යවතුන් වහන්සේට සිවුර පාත් කරන්න කියලා මේ ශරීරය බලන්න ආස හිතුනේ. රාගයක් නෑ පින්නතුනේ. ඔයත්තන්ටවත් නෑ. දරුවෙක් දකිනකොට කවදාවත් ඒ දරුව කෙරෙහි ඒ අම්මට කවදාවත් රාගයක් නෑ උපදින්නේ. විරාගයක්මයි උපදින්නේ. ඒ නිසා පින්නතුනි ප්‍රජාපති ගෞතමිය අවසාන මොහොතේ තථාගත බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා
පස්සෙන් පස්සට ගියේ. නොපෙනෙන තෙක් මානෙකටත් ගිහිල්ලා ඒත් එතනත් පින්නතුනේ ප්‍රජාපති ගෞතමිය දන ගහලා වැන්දා. අනේ පින්නතුනේ වන්දනා කරලා ප්‍රජාපති ගෞතමිය මේ යන්නේ චිතකයට. නිවන් පුරයට මේ යන්නේ. එදා ප්‍රජාපති ගෞතමිය මතක තියාගන්න නිකං සෑයක දැව්ව නෙවෙයි පින්නතුනි ලිච්ඡවීන් විසින් හදපු සඳුන් දරසෑයකයි චිතකයකයි ප්‍රජාපති ගෞතමියගේ දේහය දැව්වේ. දේශනාවේ කියනවා මිනිස්සුන්ට තබා දෙවියන්ටවත් වඳින්න ඉඩක් තිබුණ නෑ කිව්වා ප්‍රජාපති ගෞතමියගේ දේහයට. අන්තිමට දෙවියන් වන්දනා කළා කියන්නේ ප්‍රජාපති ගෞතමියගේ දේහේ තන්පත් කළ චිතකේ මුදුනට විතරයි. දෙවියන් වන්දනා කළා කියන්නේ. පින්නතුනි සන්ධ්‍යා කාලේ ප්‍රජාපති ගෞතමියගේ දේහයට ගිනි තිබ්බ ආදාහනය කළා. උදේ පාන්දර ගින්න නිවුණා. භාග්‍යතුන් වහන්සේ කරපු දේ පින්නතුට මතකද? බුදුහාමුදුරුවන්ගේ පාත්‍රයේ දුන්නේ ආනන්ද හාමුදුරුවන්ට. බුදුවරු පාවිච්චි කරන්නේ ගලින් නිම කළ පාත්‍රයක් විතරයි. යකඩෙන් ලීයෙන් කරපු පාත්‍ර බුදුවරු පාවිච්චි කරන්නේ නැහැ. බුදු කෙනෙක් අපේ බුදුහාර විතරක් නෙවෙයි මේ ලෝකෙට පහළ වෙච්ච සෑම බුදු කෙනෙක් පාවිච්චි කරන්නේ ගලින් නිම කළ පාත්‍රයක්. අන්නේ ගලින් නිම වූ පාත්‍රය භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දීලා කියනවා ආනන්ද මට ලේ ටික කිරි කරකට දුන්නු මගේ පුංචි අම්මගේ සියලුම දේහේ දැන් දැවිලා අවසానයි. ආනන්ද චිතකයේ ඇතුලේ තියෙනවා මගේ පුංචි අම්මගේ ධාතුන් වහන්සේලා. භස්මාවශේෂ මේ අලු අපි කතා කරන්නේ ගෞරවයට ධාතුන් වහන්සේලා. ඒ අලු ටික මේ ධාතුන් වහන්සේලා ආනන්ද වෙන මොහොකටවත් එකතු කරන්න එපා. මේ භාග්‍යතුන් වහන්සේ දානේ වළඳන පාත්‍රයට එකතු කරන්න කිව්වා. ඔන්න බලන්නකෝ. මේ ලෝකේ මොන මිනිස්සයද පින්නතුනි අම්මා නැති වුණත් අම්මා දැව්වත් අම්මගේ මිනි අලු ටික එකතු කරයිද තමන් කන පිඟානට කවුරුවත් එකතු කරන්නේ නැහැ. මේ ලෝකේ මොන භික්ෂුවද පින්නතුනි තමන් දානේ වළඳන පාත්‍රයට අම්මගේ උනත් මිනි අලු ටික එකතු කරයිද? කවදාවත් එකතු කරන්නේ නැහැ. නමුත් මතක තියාගන්න බුදුහාඳුරන්ගේ අම්මත් නෙවෙයි මේ පුංචි අම්මා. ආනන්ද හාමුදුරුවෝ සියලුම ධාතුන් වහන්සේලා එකතු කළේ භාග්‍යතුන් වහන්සේ දානේ වළඳපු පාත්‍රයට එකතු කළා ගෙනත් දුන්නාම පින්නතුනි බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද පුංචි අම්මගේ ධාතුන් වහන්සේලාගෙත් මට කිරිසොන් දෙනවා කිව්වා. ඇයි පින්නතුනි අවුරුදු 120 දිත් ප්‍රජාපති ගෞතමිය බුදුහාමුදුරුවන්ට වැඳලා යනකොට ඒ වෙනකොටත් ඒ දෙතනට කිරියරිලා කිරි වැස්සි ප්‍රජාපති ගෞතමියගේ දේහයට පින්නතුනි ගිනි තිබ්බේ ආදාහනය කළේ. එවන් නම්ම කෙනෙක් ආයි මතු සසරේ පින්නතුනි කවදාවත් උපදීද? නෑ බුදු කෙනෙකුට කිරි දෙන අම්ම කෙනෙක් විතරයි ඉපදුනොත් ඉපදෙන්නේ. ඒ ධාතුන් වහන්සේලා සියල්ල ලිච්ඡවීන්ට බුදුහාමුදුරු දීලා කියනවා ලිච්ඡවීනි එකම එක දාගැබක් එකම එක චෛත්‍යයක් හදලා මට ලේ ටික කිරි කර දුන්නු ආදරණීය පුංචි අම්මගේ සියලුම ධාතුන් වහන්සේලා තන්පත් කළා එකම එක දාගැබක් හදන්න අනාගතේ මිනිස්සු බුදුහාමුදුරුවන්ටත් කිරි දුන්නු පුංචි අම්මගේ ධාතුන් වහන්සේලා කියලා මිනිස්සු වන්දනා කළා පින් සිද්ධ කරගනීවි කිව්වා. ඒ නිසා පින්නතුනි අපිත් වන්දනාවක් ප්‍රාර්ථනාවක් තබා ගනිමු. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ නියමයේ පරිදි ඉන්දියාවේ ඉදිකල ඒ ප්‍රජාපති නම් වූ මහසෑයට අපගේ වන්දනීය නමස්කාරය වේවායි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. පින්නතුනි පුණ්‍යානුමෝදනාවත් අපි මේ එකම සිද්ධ කරමු. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ අපේ ධමිත මඩවැල මහත්මයා සහ චන්දිමාල් මඩවැල මහත්මයා.
අරමුණ හැටියට තබාගත්තේ පවුලේ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් මියගිය සිහි කටයුතු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් දමිත මහත්මයාගෙත් චන්දිමාල් මහත්මයාගෙත් දෙපාර්ශවයේ මිය පල්ලව සපත්වන්ට යෙදුණු සිහි කටයුතු සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා ධර්ම ශ්‍රවණය කළ පින්නතුන් සෑම දෙනාගේම නමින් මිය පල්ලව සපත්තුණු සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා සංසාර දුක් කෙලවර උතුම් අමා මහ නිවනින්ම නිවි සැනසෙත්වා කියන පැතුමින් ඥාතීන්ට පින් දෙමු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු රැස්කරගත්තා වූ සීල පින් දෙවියන්ටත් අනුමෝදන් වෙත්වා සම්මෙත් දුෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා අපේ වසන්නේ විජිත පඬිතුහාමුදුරුවන් වහන්සේටත් විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලුම සාමින් වහන්සේලාටත් අපේ දමිත මහත්මයාට චන්දිමාල් මහත්මයාට මේ පින්කම කරගන්න උදව් උපකාර කළ සෑම සියලු දෙනාටමත් දෙවියෝ ආශිර්වාද කෙරෙත්වා දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා දෙවියෝද නිවන් දකිත්වා කියන පැතුමින් දෙවියන්ට පින් දෙමු එත්තාවතාච අම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti එත්තාවතාච අම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ එත්තාවතාච අම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා රැස්කරගත්තා වූ සීල කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් පින්වත් හැම දෙනාටම සසර වසනතුරු නිවන් දකිනතුරු කවදාවත් අසත්පුරුෂයන්ගේ ඇසුරක් නොලැබේවා පින්පව් කියාදෙන කුසල අකුසල කියාදෙන සත්පුරුෂ ගුණ ඇති කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය සම්පත්තිය ලැබේවා අවසානයේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා මේ සියලුම සාංශාරික දුක් වලින් නිදහස් ලැබූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ අවබෝධයේ පිණිසම මේ සියලු කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවායි සාදු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඔහොම වන්දනා කරගන්න. සෙත් ගාථාව දේශනා කළ ආශිර්වාද කරනවා. වස්සවලාක දෙවියෝ අපිට අද ආශිර්වාද කළා. මල් වැස්සක් වැස්සත් පින්නතුණි ඒක ආශිර්වාදයක් බවට පත් වුණා. ඉතින් කෙසේ හෝ වේවා විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාමුදුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති ස්වර්ණමාලී චෛත්‍රාජයන් වහන්සේගේ අනන්තානුභාව බලයෙන් අවුරුදු 45ක් පුරාවට ලෝතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පහසලද අපේ දලදා හාමුදුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් පින්නතුන්ට සිතක් වේවා ශාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිගාසිරි සම්පත්තියම ලැබේවා අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti च अतो निब्बान संपत्ति इमिनाते समिज्जतु හොඳයි හැම දිනම නැවතත් සාදුනාදයක් පවත්වමු සදැහැති කාරුණික පින්වත්නි අතුරුගිරිය දම්දී අසපු පිම්බිමේ 2021 කටින චීවර පූජාව නිමිති කරගෙන අද දවසේ පවත්වන්නට යෙදුන ධර්මානුශාසනාවයි මේ විදිහට නිමාවටපත් වෙන්නේ අපේ ගෞරවනීය නමස්කාර පූර්වක ආරාධනාව පිළි අරගෙන
මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා වැඩම කරන්නට යෙදුන රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේ නමක් හැටියට නිවන අරමුණු කරගෙන ජීවිතයට වටින දහම් දේශනාවන් අපේ හදවත්වලට එකතු කරනු ලබන කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විදිහට ඊතා නිහතමානී ගුණයෙන් යුක්තව විශේෂයෙන්ම අපේ මහරගම ධර්මායතන ආයතනයට සම්බන්ධ ගොතටුව ප්‍රදේශයේ අලුතින් අභිනවයෙන් ඉදිකරගත්තු උන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානයේ සිට අද අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව අද දවසේ ධර්ම දේශනාවන් 6ක් සිද්ධ කරලා තමයි මේ ස්ථානයට වැඩම කරන්නට යෙදුනේ. උන්වහන්සේගේ ජීවිත කාලයම කැප කරන්නේ මේ උතුම් වූ ධර්ම දේශනා තුලින් බොහෝ කෙනෙකුගේ හදවත් සුවපත් කරන්නට. උන්වහන්සේ මතක් කළේ තාපු විගසම තව වසර 2-3ක් මේ විදිහට ගිහිල්ලා මේ කටයුතු ටිකක් නතර කරගන්න ඕන හරිම මහන්සි පොඩි හාමුදුරනේ කියලා. ඊතරම් කැපවීමක් ධම් දේශනා කරමින් ලෝක සත්වයාට ධර්මාවබෝධය ලබා දීම පිණිස නියම බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙකුගේ සේවාව සිද්ධ කරමින් අදත් මේ උතුම් දහම් දේශනාව ජීවිතයට වටින ධර්ම දේශනාවක් විදිහට බුදුරජාණන් වහන්සේගේ යශෝදරා දේවියගෙත් මහා ප්‍රජාපති ගෞතමියගෙත් ඒ වටින චරිතයන් පිළිබඳව ඔබේ ජීවිතයට වඩාත් හදවතට දැනෙන සුළු අයුරින් දේශනාව සිද්ධ කරන්නට යෙදුණු රාජකීය පඬිත ශාස්ත්‍රපති අවසරයි ගෞරවනීය පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමින් වහන්සේ විසිනුයි අද ධර්ම දේශනාවන් සිද්ධ කරන්නට යෙදුනේ. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සිදු කරපු මේ උතුම් ධර්ම දේශනාවේ ආනිසංස බලයෙන් මේ ස්වහසක් බොදුනුවන්ගේ හදවත් සුවපත් කරන්නට දේශනා කළ වටිනා ධර්ම කාරණා තුලින් ධර්මානුශ්‍රීය පින්කම තුලින් ලැබෙන සියලු පින් බලය ඔබ වහන්සේට ආශිර්වාදයක් වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට මේ සියලු පින් සසර ජීවිතේට පාරමී ධර්මයක්ම වේවා කියලා සාදුනාදයක් පවත්වමු. ඒ වගේම උන්වහන්සේ වැනි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් මේ සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට යෙදුන පින්වන්ත මව්පිය දෙපළටත් උන්වහන්සේට පැවිදි භූමිය උපසම්පදා භූමිය ලබා දෙමින් අර්ථ ධර්මයෙන් අනුශාසනා කරන පැවිදි ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටත් මේ උතුම් පින්කමේ ආශිර්වාද බලයෙන් උන්වහන්සේලාටත් මව්පිය දෙපළටත් නිවන් අවබෝධයේ පිණිස මේ පින පාරමිතාවක් වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වතුනි අද දවසේ උන්වහන්සේගේ වැඩම කිරීම සඳහා පින්බර දායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදුනේ විහාරස්ථානයේට අපට බොහෝම ලෙන්ගතුව සෑම අවුරුද්දකම මේ සිද්ධ කරන ධර්ම දේශනා මාලාවේ එක් දේශනාවක දායකත්වයේ දරමින් කටයුතු කරන දමිත මඩවල මහත්මයා නෝනා මහත්මිය එවැගේම චන්දිමාල් මඩවල මහත්මයා සහ නෝනා මහත්මිය ඇතුළු ඒ පවුල්වල පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ පින්කම පිළිබඳව අන්තර්ජාලයේ දැකපු පෝස්ට් එකක් දැකලා පන්සලට ඇවිදිලා බොහෝම කැමැත්තෙන් මේ කටයුත්ත බාරගත්තේ. ඒ පවුලේ පින්වත් හැමදෙනාට නිදුක් භව නිරෝගී භව සුවපත් භාවයේ සැලසේවා. සියලු ව්‍යාපාර කටයුතු සාර්ථකව සිද්ධ කරගන්නට ශක්තිය ආශිර්වාදයේ ලැබේවා. ඒ වගේම දුවදරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු දිනෙන් දින සඵලමත් වේවා. ඒ සියලු දෙනාටත් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදී සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට නිවනින් සැනසීම පිණිස මේ ධර්ම දානමය පින්කම හේතු පාරමිතාවක් වේවා කියලා සාදුනාදයක් පවත්වමු. ඒ වගේම ලක්ෂයක් පමණ වූ විදුලි බුබුලු ආලෝකමත් කරමින් මේ දම්දිය පුණ්‍ය භූමිය අද විචිත්‍රවත් වූ ආලෝකමත් කරමින්
ඊටාම ලස්සන මනරම් පිංබිමක් බවට පත් කරන්නට බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන විදිහට මේ උතුම් වූ ආලෝක පූජාව සඳහා ශක්තිය ලබා දෙන ප්‍රබුද්ධිකා දිනේශි ප්‍රනාන්දු මෙනවිය ගල්කිස්සේ ඉඳන් ඇවිදිලා මේ කටයුත්ත බාර ගනු ලැබුවා. ඒ ප්‍රබුද්ධිකා දිනේශි ප්‍රනාන්දු මෙනවියටත් විශේෂයෙන්ම එතුමියගේ බලාපොරොත්තුව මියගිය කැනට් ප්‍රනාන්දු පියාට පින් ප්‍රාර්ථනා කිරීම බී.ඒ. සිරියලතා මවට ආශිර්වාද කිරීම කියන උතුම් කාර්යය. ඒකත් මේ වෙලාවේ සිහිපත් කරමින් මේ සියලු කටයුතු වලට අපට ශක්තිය ආශිර්වාදයේ ලබා දෙමින් අපවත් වී වදාළ පෝරේ ශ්‍රී මහා විහාරස්ථානයේ ඇතුළු අප සියලු විහාරස්ථානයන්හි ආදිපත්‍ය උසුලමුන් වැඩ සිටිය අති ගෞරවහාර පින්වත් රුක්මලේ ධම්මකිත්‍යාභිධාන නායක මාහිමිපාණන් වහන්සේට තුන් මාසයක් පිරෙනවා මේ තුන්වෙනිදට. උන්වහන්සේටත් මේ පින පාරමිතාවක් වේවා. උන්වහන්සේත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. ඒ වගේම අද දවසේ ඖෂධ පූජාවේ දායකත්වයේ දරපු එච් සංගික ප්‍රනාන්දු මහත්මයා සසිකා ඉමේෂානි මහත්මිය ඇතුළු සියලු දෙනාටත් ශබ්ද පූජාව සඳහා දායකත්වයේ දරපු සචින්ත ආකාශ් ප්‍රනාන්දු මහත්මයා සහ යශිකා කාවින්දි මහත්මියටත් පුණ්‍යානුමෝදනා කරමින් ආශිර්වාද කරමින් අතුරුගිරිය දම්දි අසපු පිම්බිමේ දැනට ඉදිවෙමින් පවතින මතු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් සසර පාරමී ධර්මයන් පූර්ණණය කරන පත්තිනි මෑණියන්ගේ නමින් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට බුරුම රටින් වැඩම කරපු ශ්‍රී සරුවඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අඩි 100ක් කුසට ඉදි කරන අසිරිමත් මහා සෑරජානන් වහන්සේගේ කටයුතු දැනට අඩි 40ක් දක්වා නිමා කරලා තියෙනවා. ඉතිරි වැඩ කටයුතු සිද්ධ කරන්නට ඔබටත් පුංචි කොටසකින් හෝ දායකත්වයේ දැරීමට පුළුවන් බවත් මේ වෙලාවේ සිහිපත් කරමින් ඒ සඳහා ඔබ හැම දිනාටම මේ වෙලාවේ ලබා දෙන ශක්තිය ඊටාම කාරුණිකව අගය කරන අතර ලබන අවුරුද්දේ වෙසක් මාසෙ වෙනකොට අපි කොත දක්වා චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ කටයුතු නිමා කරන අදිෂ්ඨාණයෙන් ලක්ෂ 20කට වැඩි වියදමකින් චූඩාමාණික්‍ය නිර්මාණය කරලා මේ වන විට විහාරස්ථානයේ ප්‍රදර්ශනීය සඳහා තැන්පත් කළ තිබෙනවා. අද පින්කම අවසානයේ ඔබටත් ඒ සඳහා වන්දනාමාන කරන්නට පුළුවන් බවත් සිහිපත් කරමින් අද දවසේ ස්වාමින් වහන්සේ සඳහා ධර්ම පරිස්කාරයන් පූජා කිරීමේ කටයුතු සිද්ධ කරන්නට පින්වත් දායක පිරිසට මේ වෙලාවේ ආරාධනා කරනවා. හැමදෙනාම නොනවත්වා සාදුනාද පවත්වමු. දහම් පරිස්කාර පූජා කරන අවස්ථාවේ තියාගන්න.
අද දවසේ ධර්ම දේශනාව ලෝකයේ බොහෝ දෙනෙකුට සජීවීව ශ්‍රවණය කරන්නට බලන්නට අවස්ථාව සලසා දුන්න අපේ දම්දිය මාධ්‍යකකයේ සියලු දෙනාටත් එවැගේම මස්සන්නේ විජිත තේරුව කවිබන පිටුව ඔස්සේ YouTube පිටුව ඔස්සේ මේ දේශනාව විකාශය කිරීම සඳහා දායක වෙන හැම දෙනාටත් එවැගේම සම මාධ්‍ය අනුග්‍රහය දක්වමින් සජීවී විකාශය සිදු කරන Love City Facebook page එකත් එවැගේම තාරු Facebook පිටුව කියන මේ Facebook මුහුණු පොත හරහා සිද්ධ කරන දේශනා විකාශනය කරන්න අපට සහාය ලබා දෙනවා. ලක්ෂ ගණනාවක් ලෝක බෞද්ධයන් වෙනුවෙන් ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙනවා. ඒ වෙනුවෙන් ඒ ඇත්තන්ටත් පුණ්‍යානුමෝදනා කරමින් සහභාගී වුණ ඇත්තෝ හැමෝටම මේ වෙලාවේ බොහෝම පුණ්‍යානුමෝදනා කරනවා. හෙට දවසේ අති ගෞරවනීය මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාව සිද්ධ කරනු ලබන්නේ. එවැගේම අනිද්දා දවසේ හසලක සීල විමල ස්වාමින් වහන්සේගේ දේශනාව, එවැගේම අනිද්දා දවසේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සහ 13 වෙනිදා උදෑසන 4ට කටින වස්ත්‍රයේ රැගත් පෙරහැර සහ දහවල අර්ධ ශතාධික මහා සංඝරුවනට පවත්වන කටින දාණය පූජා වෙනවා. ඒ සඳහා හැම දෙනාම පුළුවන් විදිහට සහභාගී වෙන්නට කියලා මතක් කරනවා. කටින දවසේ පූජා කරන්න බලාපොරොත්තු වෙන පිරිකර අපි මේ දින 6 පුරාවටම අවස්ථාව ලබා දීලා තිනවා පූජා කරන්න. මොකද බොහෝ පිරිසක් අපිට එදාට සහභාගී කරවන්න නොහැකි නිසා ඒ සඳහා පැමිණිච්ච අයටත් සුගන්ධ කුටි ඉස්සරහා මේ අවස්ථාව සලසා තිබෙනවා. ඒ වගේම චූඩාමාණිකේ වන්දනා කරන්නත් අපි අවස්ථාව සකස් කරලා තියෙනවා. රාත්‍රී ආහාරයත් ඔබට යද්දි පිටත් වෙද්දී ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒ හැම කටයුත්තක්ම ඊටාම කාරුණිකව ඔබට සිහිපත් කරමින් අද දහම් දේශනාවේ කටයුතු මෙයින් නිමාවටපත් කරනවා. ඔබ හැම දිනාට තෙරුවන් සරණ වේවා. අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුහි නිර්මාතෘ පින්වත් මස්සන්නේ විජිත ස්වාමින් වහන්සේගේ සංකල්පයක් අනුව ගෞතම බුද්ධ ශාසනයට පූජා කිරීමේ අපේක්ෂාවෙන් ඉදිවන මෙම අසිරිමත් මහා සෑය නවගමුවට යාබද අතුරුගිරියට මධ්‍යව ගල්පොත්ත පාර දම්දිය අසපුවෙහි මෙසේ නිර්මාණය වන වගයි.